පුතේ අපි පළවෙනි සෙෂන්ස් දෙකේදී මම කල්පනා කරේ ජීව විද්‍යාව කරන්න. ජීව විද්‍යාව මට අන්තිමටම ඉවර කරපු දේ පොඩ්ඩක් කියන්න. රතු රුධිරාණු කියන ගත්තා, සුදු රුධිරාණු කියන ගත්තා. හරි. රුධිර වාහිනීනේ. රුධිර වාහිනී යටතේ ඉගෙන ගත්තා ධමනි, මහා ධමනි, මහා ශිරා, කේශනාලිකා. ඊට පස්සේ මහා ධමනි බෙදෙනවා මොකටද? ධමනි වලට. ඊට පස්සේ ඒවා ධමනිකා බවට පත් වෙනවා. ඊට පස්සේ මහා ශිරා ශිරා බවට පත් වෙනවා. ඊට පස්සේ අනුශිරා බවට පත් වෙනවා. ඒවා කේශනාලිකා බවට පත් වෙනවා. එතකොට මේ කේශනාලිකා වලින් එහෙම කරන්නේ ඉතින් දේහේ පුරාම විහිදලා තියෙන කේශනාලිකා බලතැගේ පුතේ. නාපු වෙලාවට එමේ ඇහැ ඇතුලේ සමහරලාට පේන්නේ කේශනාලිකා. පොඩි බබාලගෙන් පුතේ පේනවා හොඳට කම්පෙත්තක් එහෙම අල්ලලා බැලුවොත් මේ කේශනාලිකා පේන්නේ. හරි. අද වගුවක් ගහන්න තියෙනවා. ධමනි වලයි ශිරා වලයි පැහැදිලි වෙනස්කම් ටිකක් තියෙනවා පුතේ ඉගෙන. ධමනි වලයි ශිරා වලයි පැහැදිලි වෙනස්කම් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. දිනේ දාන්න. අද පුතේ 7 9 වෙනි මාසේ 7. පුතේ මේක රතුයි නිල් වලින් ලියන්න පුළුවන් නම් හොඳයි. රතු තියෙනවද? රතුයි නිල් වලින් ලියන්න පුළුවන් නම් හොඳයි. ධමනි පැත්ත රතු. ධමනි පැත්ත රතු. හරි. ශිරා පැත්ත නිල්. ශිරා පැත්ත නිල්. හරි. ධමනි පැත්ත රතු, ශිරා පැත්ත නිල්. හරි. ඔව් වගුව ගහන්න මෙහෙම පැන්සලෙන් ගහන්න. කොච්චරක් දුරට යයිද කියන්න දන්නේ නැහැ. සාමාන්‍ය දැන්ට ගහ ගන්නකොට රූල් 6-7ක් විතර ගහ ගන්නකො. ඊට වඩා දිගට යන්න ඉඩ තියෙනවා. ධම්මනි ශිරා කමන්නේ ශිරා ඉස්සරහට දානවා එහෙම. මේ වගුව ගානට ගහන රූප දෙකකුත් පොඩ්ඩක් තියෙනවා මේක ඇතුලේ දාගමු. මේවා නෝට් තියෙනවා මම නෝට් එව්වේ නැහැ පුතේ මේ. මොකද ලියන්නේ නැහැ කියලා දන්නවනේ. නෝට් ලියලා තිබ්බනම් හැමෝම වගේ අපිට ගානට මේ ටික ඔක්කොම කතා කරලා ඉවර කරලා පේපර්ස් එහෙම කරගෙන යන්න තිබ්බා. ඔයගොල්ලෝ ලියන්නේ නැති හින්දා ඒකට ගැලපෙන විදිහට අපි වැඩ කරා. පූජා ඉන්නවද? පූජා ඔයාගේ යාළුවගේ නම මොකද්ද පූජා? වෙත්මි. හරි පුතේ. මට තාම මතක නෑ ඒකයි මම යාව ඇඩ්මින් කරේ. හරි. පුතේ ධමනි ගත්තාම ධමනි රතු පාටයි. ඕක මතක තියාගන්න ලේසි. මතක තියාගන්න. දර කියලා මතක තියාගන්න. දර ධමනි මොන පාටයිද? රතු පාට. එහෙනම් ලියමු මේ වෙත් රතු පාට පෑන්නේ. රතු පැහැතිය. රතු පැහැන්නේ ලියපුවා හොඳයි. රතු පැහැතිය. ශිරා වලට යනවා. මොන පාටයිද පුතේ? නිල් පැහැතිය. දැන් හැබැයි උගාක් සුදු අයගේ මේක පේන්නේ කොළ පාට. ඒතකොට කල්පනා කරන්න ඇති කොහෙද මේක නිල් පාට තියෙන්නේ මේක මේ කොළ පාට මේ එහෙම කියලා නෑ පුතේ. ඒ හැම කහ පාට උඩු ගතියක් තියෙන්නේ. චිත්‍ර ගන්න අය දන්නවා නිලුයි කහයි කලවම් කරාම මොන පාටද හැදෙන්නේ? චිත්‍ර ගන්න.
කොළ පෑදෙන්නේ. මම කරේ නේද අද? මලිට පොසිටිව් වෙලා තිබ්බා. ඔව් බය වුණා. නෑ මම මලිට කතා කරා මේ මම ඉක්මනට සුව වෙනවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් සුවයි. තාම පන්ති සහභාගී බැරුව ඇති මං හිතන්නේ. දැන් ඉතින් මලිත් කියන්නේ මලිත් රසුලදද? ඔව් අපේ මලිත් පන්තියේ ඉන්නේ. වෙන මලිත් නෑ පන්තියේ. කියලා ඉන්නේ. මේ ඔව් ඉතින් ඊට කියන්නේ ලොකු සිම්ප්ටම්ස් ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් හරි සතුටුයි කිසි කරදරයක් නොවි එහෙම වෙච්ච. දැන් තරුෂියම ඉන්නවා. තරුෂි දැන් පූර්ණ සුවයි නේ තරුෂි. තරුෂි ඉන්නවා මම දැක්කා. දැන් කතා කරන්න පුළුවන් නේ. හරි. හොඳයි ඈ සතුටුයි. හරි පුතේ. එතකොට දැන් මතක තියාගන්න නිලුයි කහයි කලවම් කරාම එන්නේ කොළ පාටට පේන්නේ. හරි. එතකොට දැන් මොන කාරණාවක් කියලා ඕන්න වහන්න. ටිකක් ගහලා වහලා දාන්න. පස්සේ වැහුවත් කමන්නේ. ඊට පස්සේ පුතේ දමනි ගත්තොත් එහෙම හැම වෙලාවෙම හાર્ට් එකේ ඉඳන් එළියට ලේ ගෙනියන්නේ. සංස්ථානික මහා දමනිය ලේ එළියට ගෙනියන. පුප්පුෂීය මහා දමනිය ලේ එළියට ගෙනියන. හાર્ට් එකේ ඉඳන් හැම වෙලෙම ලේ එළියට ගෙනියන. ශිරා වලින් කරන්නේ හැම වෙලෙම හાર્ට් එක දිහාට ලේ ගේනවා. පූර්ව මහා ශිරා, අපර මහා ශිරා, පුප්පුෂීය ශිරා ඔක්කොම හાર્ට් එක දිහාටමයි ලේ ගේන්නේ. එහෙනම් අපි දමනි පැත්ත ලියමු. සෑම විටම සතුපාඩි ලියන්නේ. හෘදයෙන් ඉවතට රුධිරය ගලා යයි. සෑම විටම හෘදයෙන් ඉවතට රුධිරය ගලා යයි. ඊට පස්සේ පුතේ එතන අනිත් පැත්තට මොකක්ද වෙන්නේ? ඒක පොඩ්ඩක් කියන්නකෝ. සෑම විටම හෘදයෙන් ඉවතට රුධිරය ගලා යයි. හෘදයෙන් ඉවතට රුධිරය ගලා යයි. එතකොට අනිත් පැත්තට එන්නේ මොකද්ද? සෑම විටම හෘදය දෙසට රුධිරය ගලා යයි. සෑම විටම හෘදය දෙසට රුධිරය ගලා යයි. හරි වහලා දාන්න. පුතේ සාමාන්‍යයෙන් පීඩනය වැඩිපුර රුධිරය ගලාගෙන යන්නේ ධමනිවල. ධමනි තුල පීඩනය වැඩි. ශිරා තුල ඊතරම් පීඩනයක් නැහැ. ශිරා තුල පීඩනය අඩුයි. ලියමු ධමනි පැත්තේ. වැඩි පීඩනයකින් රුධිරය ගලා යයි. වැඩි පීඩනයකින් රුධිරය ගලා යයි. සර් බෙල්ල ගාවක් තියනවානේ දමනි. එතකොට මේ ඒ බෙල්ල ධමනි තියෙන දැන් කීපයක විතරයි පුතේ. ඇඟ ඇතුලේ ගොඩක් තියෙනවා. මේවා අහුවෙන තැන් ටික ඔය ප්‍රෙෂර් පොයින්ට්ස් කියලා නිල කියලා අහුවෙන්නේ ගොඩක් ලාට. දැන් මේ අතේ නාඩිය අහුවෙන්නේ. බෙල්ල මේ දෙපැත්ත ඇල්ලුවාම ඒ කම්පණය වෙන්නේ පුතේ ධමනි. ඒකනේ ඒ තැන් වලට එහෙම කැපුම් යදුවොත් එහෙම මැරෙන්නේ ශනිකව. කකුලේ පල්ලෙහාට අතේ මෙතෙන්ට. ඒ කියන්නේ විත්නේ. පුතේ කවර නරුවද එන්නේ නේ. එන්නේ ලේ විදගෙන මැරෙන්න යන්නේ. ලේ විදගෙන දමනියක් ලැබුණා නැහැ. ඒ චිත්තපටියක් ආభాෂයෙන් ගන්න නැහැ ඇත්ත. යාර මේ හරියට එහෙම පීපාරක දුන්න ලේ මෙහෙම විදින්නේ පුතේ නේද? ඈ එයාගේ තනිකර මම කියලා දෙන්න හાર્ට් එක ගැන දඩයන් කරන අය එහෙම ගොඩක් වෙලාවට හાર્ට් එකට සංස්ථානික බහන් දමනයට ඇටැක් කරන්නේ. හරි? ලියුමත් බොහෝ විට රුධිරය ගලන්නේ වැඩි පිටනයක් යටතේ. වැඩි පීඩනයකින් රුධිරය. එන අනිත් පැත්තට ඊතරම් පීඩනයක් නොමැතිව රුධිරය ගලාය. ඊතරම් පීඩනයක් නොමැතිව රුධිරය ගලාය. එතකොට පුතේ මේ හැමේ මේ ළඟ ඉන්නේ දමනිත ශිරාල්. මගේ නම් පේන්නේ නැහැ මම මහත ඉන්න. හැමේ වැඩිපුර ඉන්නේ දමනිත ශිරාල්. පේන්නේ. ශිරා. අන්න හරි මේ ඉන්නේ ශිරා. තේරුණාද? එතකොට දමනි ඉන්නේ සමේ ඇතුළට වෙන්න ලියමු. දමනි පැත්ත. සමේ අභ්‍යන්තරයට වන්නට පිටයි. සමේ අභ්‍යන්තරයට වන්නට පිටයි. එතකොට අනිත් පැත්තට එන්නේ සමේ පිටින් පිටයි කියලා කියන්න බෑ. සමෙහි බාහිරයට වන්නට පිටයි. සමෙහි බාහිරයට වන්නට පිටයි.
සමේ බාහිරයට වන්නට පිහිට. ඊළඟ කාරණාවට. එතකොට දමනියක් ගත්තොත් පුතේ යාගේ බිත්තිය ඝනකම් වැඩි. හරි? ඊළඟ කාරණා. එතකොට ශිරාවල එච්චර ඝනකමක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි ලියමු දමනි පැත්ත. බිත්ති ඝනකමින් වැඩිය. බිත්ති ඝනකමින් වැඩිය. අනිත් පැත්තට මොකක්ද දන්නවද එන්නේ? අනිත් පැත්තට මොකක්ද එන්නේ? බිත්ති ඝනකමින් අඩුය. ශිරාපැත්ත. බිත්ති ඝනකමින් අඩුය. පුතේ ඊළඟට මේ දමනි ගත්තොත් එහෙනම් පුතේ හොඳට ඇදෙනවා ප්‍රත්‍යස්තයි. ඔය මේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ වැඩි ජනතාව අපේ ඉන්ඩිජිනියස් පීපල් ඒ කියන්නේ ආදිවාසී අපේ අය විතර නෙමෙයි ගෝත්‍රික වෙන වෙන රටවල් වල පවා ඒගොල්ලෝ මරා ගන්න සතාගේ සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දමනිය පිරිසිදු කරලා එක එක මොනවද තෙල් බෙහෙත් ආලේප කරලා වේලලා ගන්නවා පුතේ හොඳට ඇදෙන තත්ත්වයට හදා ගන්න. මොකකට? දුනු දුන්නේ මොකටද? දුන්නේ මොකක්ද ඒක කියන්නේ? මොකක්ද ඒකට කියන්නේ? දුනු කවුරුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුඩම් මට්ටමක දින අය හොඳයි ඈ. දුනු දිය කියලා කියන්නේ පුතේ ඒක. හොඳට ඇදෙනවා පුතේ. හොඳට ඇදෙන. හරි? දමනි ප්‍රත්‍යස්තයි කියලා දාන්න. ප්‍රත්‍යස්තයි කියලා දාන්න දමනි. ප්‍රත්‍යස්තයි. එතන අනිත් පැත්තට ප්‍රත්‍යස්ත නැත. පුතේ ඊළඟට ගොඩක් වෙලාවට කියන්නේ දමනි වල ඔක්සිජන් සහිත රුධිරය ගලාගෙන යනවා කියලා කියනවා. එකම තැනක විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. අපි ලියමු. බොහෝ විට ඔක්සිජන් සහිත රුධිරය ගලාය. බොහෝ විට ඔක්සිජන් සහිත රුධිරය ගලාය. දමනි පැත්ත. එතකොට අනිත් පැත්තට මොකද්ද අපි එහෙම දාන්නේ? බොහෝ විට ඔක්සිජන් රහිත රුධිරය ගලාය. බොහෝ විට ඔක්සිජන් රහිත රුධිරය ගලාය. රහිත නෑ. ඔක්සිජන් නෑ. රහිත රුධිරය ගලාය. ඊට පස්සේ අන්තිම කාරණාව විදියට දමනි වල පුතේ කපාට නැහැ. ඒක ඉතින් ඉස්සර පන්තියේ හිටියනම් කරලා පෙන්නනවා. හොඳට නහර තියෙන කෙනෙක්ගේ අල්ලලා නහර තියෙන තැන මෙහෙම අතින් අල්ලලා උඩට ලේ ටික යවන්න බලන්න. ඒක ලේ ටික පල්ලෙහාට එන්නේ නැහැ. ශිරාවල කපාට තියෙන. හાર્ට් එක දිහාට විරුද්ධ වෙන කපාට තියෙන. ලේ උඩට ගියාට පස්සේ ආයි පල්ලෙහාට එන්න දෙන්නේ නැහැ. දමනි වල එහෙම කපාට නැහැ. ලියමු දමනි පැත්තේ. කපාට නොමැත. කපාට නොමැත. එතකොට අනිත් පැත්ත මොකද්ද ලියන්නේ? කපාට ඇත. ඔව් නෑ මෙහෙම ලියන්න. හෘදය දෙසට විවෘත වන හෘදය දෙසට විවෘත වන හෘදය දෙසට විවෘත වන කපාට ඇත. හෘදය දෙසට විවෘත වන කපාට ඇත. දැන් දමනියක් මේ වගේ පුතේ. ඔව් නිල. නිල කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රෙෂර් පොයින්ට්ස් නේද? ප්‍රෙෂර් පොයින්ට්ස් කියලා කියන්නේ දමනියක තියෙන ප්‍රෙෂර් එක පෙන්වන තැන. තව තියෙන්න පුළුවන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව නිල තියෙන්න පුළුවන්. නේද ඔය අංගම් පොරවලදී එහෙම ගහන්නේ නිල වලට නේද පුතේ? අංගම් පොරවල දෙන්නේ සටන් කරලා කියන නිල වලට. ඇයි බෙහෙත් කරන්නේ නිල වලට නේද? ගහගන්නේ ඔය පැත්තක දාමුකෝ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිල වලට බෙහෙත් කරන්නේ නේ. දමනි වලට ස්නායු තෙරපුම් ස්ථාන නේද? ඒ වගේ තැන් වල
පේශි එකිනෙක සම්බන්ධ වෙන ස්ථානවල නෑ එහෙම. හරි. එතකොට මේ තියෙන්නේ දමනියක් යනවා. මෙයා මතු පිට පේන විදිය මෙයා කැපුවාම මේ වගේ. එතන ශිරාවක් පුතේ. ශිරාවක් ගත්තාම එච්චර ඝනකම නෑ මෙයා තාම. පිටි ඝනකම නෑ. එතකොට එයාගේ ඇතුලේ තියෙනවා පුතේ ඇතුලට විවෘත හાર્ට් එක දිහාට විවෘත වෙන කපාට තියෙනවා. මේව කපාට තියෙනවා. අපි මේක දිගාතර බැලුවොත් එහෙම මේ බලන්න පුතේ දැන් මෙතනින් උඩට යන ලේ ටික ආයි පහළට එන්නේ නැහැ. වැහිලානේ තියෙන්නේ. හાર્ට් එක දිහාට යන ලේ ආයි එන්නේ නැහැ. මෙයාගේ රුධිරය හැම වෙලෙම ඉවතට ගලාගෙන යනවා. මෙයාගේ රුධිරය හැම වෙලෙම ගලන්නේ ඉවතට. මෙයාගේ හැම වෙලෙම රුධිරය ගලාගෙන යන්නේ හાર્ට් එක දිහාට. මේ ඇවිල්ලා රමණීය අපි මේක අඳිමුද? මේක මේ වගුව ඇතුලේම අඳින්න තිබ්බනම් හොඳයි ඈ. මේක ඇල්ල දමනීය කොටස ඇතුලේ මේක ශිරාව කොටස. ඒක ඇතුලේම අඳින්න තිබ්බනම් හොඳයි. අඳින්න බලන්න. නෑ පැන්සලෙන් අඳින්න. පැන්සලෙන්. ලබන සති ටෙස්ට් එක කරමුද? පාඩම් කීයක්ද පුතේ? ටෙස්ට් එක ඔව් පුතේ ටෙස්ට් එක. විභාගයක්. ඒ කියන්නේ විභාගේ ඔව්. අර උත්තර දෙන එක ඉස්සර විභාග දෙන්න පන්තිය පුතේ. මතකද? අර 60 පාඩ අඩුනාන්ස ගහන්නේ ඉතින් මම ළමයින්ට ගන්න නෑ කවදාවත්. අනේ අපි දන්නවනේ ඉතින්. ඊට ළමයි ඇවිල්ලා ඉන්නව බය වෙයි පුතේ. මේ මොකද මම කියන්නේ ලබන සතිය විතර පාඩම් කීයක් බලා ගන්න ඕන? අනේ ඉතල ලබන සතිය තියෙන තව එක සතියක් අවුද? ඒ මොකද පුතේ? ඈ? ඒ ඉතින් ඔක්කොම දෙනවනේ ඒක නිසා තව චුට්ටක් බලන්න. කොහෙන්ම කියන්නේ පාඩම් පහයිනේ තියෙන්නේ පාඩම් පහයිනේ තියෙන්නේ. ආ කියන්නේ 10 වසරෙන් එන්නේ නැද්ද? 10 වසරේ 20යි මේ අවුරුද්ද 5යි. එතකොට 25යි. විසිපහ කවන්නේ නැහැ නේද?
වෙලාවක්ද? ෂේන් කියන අවුරුදු එකමාර විතර කලින් තිබ්බ ටෙස්ට් එකේ රිසර්ච් දුන්නේ නැහැ. රිසර්ච් දෙන්නේ ඉන්නේ කට්ටිය. ඒක නම් නිකන් අතහැරලා බෑ. ඒව පන්තියේදී ලියපුවානේ පුතේ. ඒව නම් නිකන් අතහැරලා හරියන්නේ නැහැ. ප්‍රහාරයක් එක්කම තමයි දෙන්නේ. සර් වැරදිලා හරි මේ ඉස්කෝල පටන් ගත්තේ නැති වුණොත් ඕලෙවල් වලින් පටන් ගත්තොත් ඕක ආනවා කියලා මම දන්නවා. අනිවාර්යෙන් ඊළඟට ඕක ආනවා කියලා මම දන්නවා. හරි අහන්න. ඊට පස්සේ මේ අපි ඕලෙවල් වලට ගිහිල්ලා ඉවරලා සර් ගාවට આવත් එමු සර් ඒත් ගහලාද පේපර් එක. අන්න හොඳ අදහසක්. අන්න එන්න. පේපර් එක අරන් යන්න. එහෙනම් සර් ජීවිතේට බලන්න ඉන්නේ මම. හරි. මේ වෙලාව ඇති කියලා මම විශ්වාස කරනවා. වහුව එච්චරයි. වහුව වහලා. පුතේ. මලික්ගේ. ඔව් මලිච්ච බෑ පොඩි එක බලනවා ඇතිනේ. ලොකු කෑමක් අරන් ආවොත් ගහනවාද? එතකොට ඉතින් අපිට මොකක්ද සලකලා බලන්න පුළුවන් පුතේ. පුතේ අපි එතකොට අපේ රුධිර සංසරණ පද්ධතිය ප්‍රධාන කොටස් තුනයි. හරියට ගෙදර ටැප් ලයින් එක වගේ. මේ ටැප් ලයින් එකේ තියෙනවා බට තියෙනවා වතුර තියෙනවා මෝටරේ තියෙනවා. එතකොට අපි දැන් වතුර ගැන ඉගෙන ගත්තා. වතුර තමයි රුධිරය. ඒකත් අපි සමාන කරලා අල හොද්දකට මතක ඇති නේද? අල හොද්දක ප්‍රධාන කොටස් දෙකේ අල කෑලි අල හොදි. එතකොට අපි ඒක යටතේ රතු රුධිරාණු ඉගෙන ගත්තා, සුදු රුධිරාණු ඉගෙන ගත්තා, රුධිර පට්ටිකා ඉගෙන ගත්තා. සුදු රුධිරාණුත් කණිකාමේවා, කණිකාමේ නොනේවා කියලා ඉගෙන ගත්තා. කණිකාමේවා මතකද? නියුට්‍රොෆිල්, ඉසිනොෆිල්, බේසොෆිල් කියලා තුනක් ඉගෙන ගත්තා. කණිකාමේ නොනේවා වසාසයිලයි මොනොසයිටයි කියලා ආකාර දෙකකට ඉගෙන ගත්තා. රුධිර ප්ලාස්මය ගැනත් ඉගෙන ගත්තා. ඒකෙන් 92ක් විතර තියෙන්නේ වතුර කියලාත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් රුධිර වාහිනී ටැප් ලයින් එකේ ප්‍රධාන ආකාර දෙක ගැන කතා කරා. ධමනී ශිරයි. රුධිර කේශනාලිකා ගැන මම චූටි කොටසක් දෙන්නම් තව. එතකොට මේ රුධිර කේශනාලිකාත් ඉගෙන ගත්තට පස්සේ අපිට දැන් ඊළඟ මෝටරය ගැන තමයි ඉගෙන ගන්න. මොකක්ද එතකොට අපේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව තියෙන මෝටරේ? මොකක්ද රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව? හදවත. ඉතින් හදවත ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ලියමු පොඩි නෝට් එකක් රුධිර කේශනාලිකා ගැන චුට්ටක් ලියන්න නැතුව යන්න බෑ. ලියමු. මෙම ධමනිහා ශිරා තවදුරටත් බෙදීමෙන් පටුවීමකට ලක්වේ. එහි අවසානය ලෙසට ඉතා සිහින් රුධිර කේශනාලිකා හටගනී. මෙය දේහයේ සෑම අස්සක් මුල්ලක් නැරම විහිද පවතින අතර
දේහ සෛල සමග දේහ සෛල සමග ද්‍රව්‍ය හුවමාරුව ද්‍රව්‍ය හුවමාරුව ද්‍රව්‍ය හුවමාරුව සිදු කරන්නේද මෙය මගිනි ද්‍රව්‍ය හුවමාරුව සිදු කරන්නේද මෙය මගිනි උදේ රුධිර වාහිනී කියලා මාතෘකාවක් මොකද දෙවුවා? ඔය chart එකෙන්ද ගිය සතිය chart එක මේ මොකුත් නැහැ. රුධිරය කියලා මාතෘකාවක් ලියලා නැද්ද? මුලම ඇත්ත රුධිරය කියන එක ඇත්ත මුලම. නේ ඔය සෙට් එකේ මුලම වගේ ඇත්ත. ඔව් මේ මාතෘකාවනේ මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය කියන එක. හරි එහෙනම් මේ මාතෘකාව යටතේ වැදගත්ම කොටස අනුමාතෘකාවක් කියන්නේ. හෘදය කියලා කියන්නේ නැහැ සමහර අය. හරියට ලස්සන ලියන්නේ හෘදය කියලා ඈ. හෘදය හෘදය ගත්තොත් කීයක් තියෙනවද අපිට? දැන් අර මෙහෙම අඳින හાર્ට් එක නෙමෙයි ඈ. මෙහෙම නැඳින්න පුතේ හાર્ට් එක. එහෙම නෙමෙයි. එහෙම ඇඩයක් නෑ. ඕගොල්ලෝගේ හાર્ට් එක කොයි සයිස්ද මිට මෙලවුවා? ඔව් ඕගොල්ලෝගේ මේ දකුණු අත මිට මෙලවුවාම වගේ තමයි හાર્ට්. උරස් කුහරේ පෙනහළු දෙක අතර මදක් වම් පසට බරව තියෙනවා. තේරුණාද? ජාති ගියේ කියනකොටම ටීම් එක නැෂනල් ටීම් ක්‍රිකට් ටීම් එකේම මෙහෙම අප් තියාගෙන ඉන්නේ නේද? මදක් වම් පසට බරව තමයි තියෙන්නේ. හරි? ක්ෂීරපාවින්ගේ හදවත කුටීර කීයයි මතකයි? අන්න. හතරයි. ඔව් නේද? තව කවුද එතකොට හතරක් තියෙන අය? ආවේස් අන්න ආවේස්. ආවේස් කියන්නේ කවුද? පක්ෂි කතා කළොත් අපි පක්ෂි කුරුල්ල පක්ෂි නේද? මේ සෙෂන් එකේදී ඕගොල්ලෝ දැනගන්න බැරි වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. මම වෙලාව දෙන්නම්. අපි ලියමු. හරි. පොඩි නෝට් එක. ක්ෂීරපායින්ගේ හෘදය කුටීර හතරකින් යුක්තය. අපගේ හෘදය උරස් කුහරය තුල පෙනහළු දෙක අතර
මදක් වම් පසට බරව පිහිටයි. මදක් වම් පසට බරව පිහිටයි. මදක් වම් පසට බරව පිහිටයි. එය අතක් මිට මෙල වූ ප්‍රමාණයට සමාන වේ. අතක් මිට මෙල වූ ප්‍රමාණයට සමාන වේ. පුතේ විනාඩි 4ක් විතර තියෙනවා මෙයා සාකච්ඡාව. මේකේ කුටීර 4ක් තියෙනවා මොකක්ද? හරි. දැන් මේ ඇවිල්ලා මම මේ මීට ගත්තාම මගේ දකුණු පැත්ත. එතකොට නම් මේක දකුණ මේ පැත්ත දකුණ. මේ ඇවිල්ලා වම් පැත්ත. මේ දෙක වම්. උඩින් තියෙන්නේ කර්ණිකා යටින් තියෙන්නේ කෝෂිකා. එතකොට මේක දකුණු කර්ණිකාව වම් කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කෝෂිකාව. ඕක අපි පහසුවට කියන්නේ දක වක දකෝ වකෝ කියන. යකෝ නෙමෙයි. දකුණු කර්ණිකාව. එතකොට මේක වම් කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව. මේක වම් කෝෂිකාව. ඒක තමයි අපිට මුලාපුරු වරන් දක වක දකෝ වකෝ කියලා මේක පාඩම් කරන්න ලේසියට හදාගන්න. කර්ණිකා වලට වැඩිය කෝෂිකා හැම වෙලේම පුතේ ලොකුයි. හරි? මේ පරිමාණයට වඩා මේක ලොකුයි. මේ පරිමාණයට වඩා මේක ලොකුයි. ඒකම අඳිනකොට හැම වෙලේම මේ දකුණු කෝෂිකාවේ බිත්තිය තියෙනවනේ. ඒ බිත්තියට වඩා ලොකුවට මේ බිත්තිය අඳින්න ඕනේ. ඇයි කියලා අපි බලමු. O level ප්‍රශ්නය. ඒක අපි අද සාකච්ඡා කරනවා. O level වලට ඇවිල්ලා තියෙනවා. මේ බිත්තියට වඩා මේ බිත්තිය ලොකු. හරි? බලන්න මම හැම වෙලේම හાર્ට් එකට ගේනේව ඇඳ නිල් පාට. පූර්ව මහා ශිරාවණේ අපර මහා ශිරාවණේ පුපුෂීය ශිරාණේ. කාරණේ මම කියවනේ ඒවා ශිරාණේ නිල් පාටයි. හැම වෙලේම හાર્ට් එකෙන් එළියට ලේ ගෙනියනේව මම ඇඳ රතු පාටයි. පුපුෂීය දමනිය ලොකුම එක සංස්ථානික මහා දමනිය. තේරුණාද? ඔන්න සංස්ථානික මහා දමනිය මෙතනින් ගිහිල්ලා මේ පැත්තෙන් යටින් එනවා. ඇඟ පුරාම එක ලේ බෙදාගෙන යනවා. always වෙන්නේ නෑනේ. ඒකෙන් මෙන්දර ප්‍රශ්නයක් නෑ. මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙම මේ පැත්තෙන් අඟ පුරා ලේ බෙදාගෙන යන්න. හරි? ඉතින් මේ කොටස් තියෙනව නම් කරන්න අපි ඊළඟ සෙෂන් එකේදී මේක අඳිමු. හරි? මම ලින්ක් එකක් එවන්නද ඊළඟට? අපිට දැන් කල්මති මම ලින්ක් එකට එවන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නම් කරලා නෑනේ. අපි ඊළඟ මේ සෙෂන් එකේදී මේක නම් කරමු.